ජන sannivedanaya කතා කරලා ඉවරයි. ළමයි ඔයාලා දැකලා තියෙනවද සමහර ඉස්කෝලවල ප්‍රින්සිපල්ස්ලාගේ ඔෆිස් එකට ගියාම ඒකේ තියෙනවා පොඩි මේසයක්. ඒ මේසෙ උඩ පොඩි බ්ලොක් විදිහට මුළු ඉස්කෝලෙම දේවල් නම් කරලා තියෙනවා. විද්‍යාගාරය තියෙන්නේ මෙතන, ස්ටාෆ් රූම් එක තියෙන්නේ මෙතන, ග්‍රවුන්ඩ් එක තියෙන්නේ මෙතන, බුදුමැදුර තියෙන්නේ මෙතන. ඔහොම මුළු ඉස්කෝලෙම එකම තැනකට අරගෙන තියෙනවා. ඒ මේසේ වටෙන් කවර් කරලා උඩින් වීදුරුවක් දාලා තියෙනවා ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් වෙන විදිහට. දැන් වෙන ඉස්කෝලේක කෙනෙක් හරි අධ්‍යාපන අමාත්‍යාංශ කෙනෙක් හරි ඉස්කෝලේට මොනවා හරි දෙන්න එන ඇමතිවරයෙක් හරි ඉස්කෝලේට ආවහම එයා ඇහුවොත් මේ ඉස්කෝලේ විද්‍යාගාරය තියෙන්නේ කොතනද කියලා කාට හරි කියන්න පුළුවන්. අතනින් ගිහිල්ලා 12 ආර්ට් සෙක්ෂන් එක ගාවට ගිහින් 10 B පන්තිය ළඟින් හැරිලා මීටර් 10ක් විතර ගියාම තියෙන 9 B පන්තිය ගාව තමයි විද්‍යාගාරය තියෙන්නේ කියලා. එතකොට ජීවිතේට ඉස්කෝලේට ආපු නැති මිනිස්සුෙකුට පුළුවන් ද විද්‍යාගාරය තියෙන තැන හිතා ගන්න. ඒ මිනිස්සු අන්ධබන්ද වෙලා බලාගෙන ඉන්නවා. හැබැයි අර වගේ ඉස්කෝලේ ආකෘතියක් තියෙනකොට අපිට හරි ලස්සනට පෙන්වන්න පුළුවන් ඇඟිල්ල දික් කරලා මෙන්න මේක තමයි අපේ විද්‍යාගාරය කියලා. ඒතකොට කාගෙන්වත් අහන්න ඕනෙත් නෑ විද්‍යාගාරය කොතනද තියෙන්නේ කියලා. ආකෘතිය නම් කරලා තියෙන හින්දා. එතකොට මේ විද්‍යාගාරේ කොහෙද කියලා අහන කෙනාට විද්‍යාගාරේ තියෙන තැන ගැන අවබෝධයක් ගන්න විද්‍යාගාර ළඟටම යන්න ඕනේද? නෑ. සමහර ආයතනවල ප්‍රදර්ශනවල මේ වගේ ආකෘති ඔයාලා දැකලා ඇති. ඊට පස්සේ අපි ගියොත් විද්‍යාගාරේ තියෙනවා විවිධාකාර ආකෘති. ශ්වසන පද්ධති ආකෘති තියෙනවා, ආහාර ජීර්ණ පද්ධති ආකෘති තියෙනවා, රුධිර සංසරණ පද්ධති ආකෘති තියෙනවා, සත්ත්ව සෛලේ, ශාක සෛලේ ආකෘති තියෙනවා, පරමාණුක ආකෘති තියෙනවා. ඔයාලා 10 11 වසරේදී ආකෘති හදලත් තියෙනවා. එතකොට මොකද්ද ළමයි ආකෘතියක් කියලා කියන්නේ? යම්කිසි සංකීර්ණ දෙයක් එහෙම නැත්නම් යම්කිසි සංකීර්ණ ක්‍රියාවලියක් සරලව තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට විග්‍රහ කරලා තියෙන දෙයකට. එතකොට මේ ජන sannivedanaya කියන සංකීර්ණ ක්‍රියාවලියත් ඒකෙන් සිද්ධ වෙන බලපෑමත් සරලව පැහැදිලි කරලා දෙන්න රේ එල්ඩන් හයිබර්ට්, ඩොනල්ඩ් ආර් අංගුරේට්, තෝමස් W බෝන් කියන විද්වතුන් තුන්දෙනා ආකෘතියක් නිර්මාණය කරලා තියෙනවා. මේකට එයාලගේ නම්බල මුල් ලකුරු අරගෙන HUB එහෙම නැත්නම් හබ් කියලා නම දාලා තියෙනවා. අපි ඒකට කියනවා හබ් ආකෘතිය කියලා. මේ තුන්දෙනා මේ ආකෘතියෙන් කියනවා ජන sannivedana ක්‍රියාවලිය එක තැනකින් ආරම්භ වෙලා ගිහින් ආයමත් ප්‍රතිපෝෂණය විදිහට හැරිලෙනවා කියලා. අපි බලමු දැන් එහෙම වෙනවද කියලා. දැන් මේ ආකෘතියේ තියෙන මූලිකාංග ඔක්කොම ටික අමතක කරලා ඔයාලා හිතාගන්න මේක වතුර පුරවපු බේසමක් කියලා. දැන් වතුර පුරවපු බේසමකට හරි මැදින් ගලක් දැම්මොත් මොකද වෙන්නේ? ඒ ගල දැම්ම තැන ඉඳන් හැම පැත්තකටම සමාන විදිහට මොනවද යන්නේ? රැලි යනවා. ඒ රැලි ටික ගිහිල්ලා බේසමේ අයින වැදිලා අර ආපු එකෙන් නැතුව හෙමින් ආයමත් අර ගල දාපු තැනට එනවා. එතකොට ඔයාලට පේනවද මේ ආකෘතියෙත් සමාන විදිහට මැද ඉඳන් හැම පැත්තටම එක සමාන විදිහට විහිදලා ගිහපු රැලි තියෙනවා. මේ ඊතල වලින් පේනවා මේ රැලි ටික දෙපැත්තට යන විදිහ. ඊට පහලින් තියෙනවා කිරිබත් කොටුවක් වගේ එකක්. ඒක මේ රැලි ඔක්කොම යා කරලා තියෙනවා. ඊට මැදින් ඉරි කෑලි ටිකකුත් ගහලා තියෙනවා පේනවා. ඒතකොට කොහොමද අපි මේවා තේරුම් ගන්නෙ? හරි. ඔන්න අපි බේසම හරි මැදට ගල දාන්න හදන්නේ. ඔන්න දැම්මා. දැන් ඔන්න යනවා පළවෙනි රැල්ල. පළවෙනි රැල්ලේ තියෙනවා sannivedakayෝ කියලා. දැන් සාමාන්‍ය sannivedana අවස්ථාවක නම් ඉන්නේ තමන්ගේ අදහස් හැඟීම් සංකේත බවට පත් කරන එක sannivedakayෙක් විතරයි. එහෙම නැත්නම් sannivedakaya ග්‍රාහකයයි sannivedak ග්‍රාහක භූමිකා හුවමාරු කරගෙන sannivedanaya කරනකොට එතන sannivedakayෝ දෙන්නෙක් ඉන්නවා. දැන් මෙතනයි sannivedakayෝ කියලා කියන්නේ. පුතේ හොඳට මතක තියාගන්න. අපි මේ කතා කරන්නේ ජන sannivedana ආකෘතියක් ගැන. ඒතකොට ජන sannivedanayේදී සංදේශයක් නිර්මාණය කරගන්න දායක වෙන සියලුම දෙනාට අපි කියනවා sannivedakayෝ කියලා. ඒතකොට මෙයාලයි අනිත් sannivedakayෝ අතර තියෙන වෙනස්කම මොකද්ද? ජන sannivedanayේ ඉන්නේ වෘත්තීය sannivedakayෝ. නිවේදකයෝ, ඡායාරූප ශිල්පියෝ, නිෂ්පාදකයෝ, සංස්කරණ ශිල්පියෝ, ප්‍රාදේශීය වාර්තාකරුවෝ, මාණ්ඩලික වාර්තාකරුවෝ, ලේඛකයෝ මේ සියලුම දෙනා අයිති වෙන්නේ sannivedakayෝ කියන කොටසට. හරි. ඔන්න දෙවනි රැල්ල යනවා. දෙවනි රැල්ල කියන්නේ මේ කොරෝනා දෙවනි රැල්ල නෙවෙයි. ඒක තාම තියෙනවා. ආකෘතිය දෙවනි රැල්ල යනවා. ඒකේ තියෙනවා කේත කියලා. මොනවද මේ කේත කියලා කියන්නේ? දැන් සාමාන්‍ය sannivedana අවස්ථාවකදී sannivedakaya තමන්ගේ අදහස් හැඟීම් ටික සංකේත බවට පත් කරනවා. කාට හරි විකේතකරණය කරගන්න. එතකොට ජන sannivedanayේදී sannivedakayෝ තමන්ගේ සංදේශය නිර්මාණය කරන්න භාවිතා කරන සංකේත පද්ධතියට අපි කියනවා කේත කියලා.
එතකොට මොනවාද මේ කේත? ඔයාලා දන්නවා ජනමාධ්‍ය මගින් තමයි ජනසන්නිවේදනය සිද්ධ කරන්නේ කියලා. ජනමාධ්‍ය කොටස් දෙකකට බෙදෙනවා. විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය විදිහට. දැන් විද්‍යුත් මාධ්‍යයේදී රූපවාහිනිය සහ ගුවන් විදුලිය ගත්තොත් මොනවද ඒ වගේන් ලැබෙන සංදේශවල අපිට ආකේතකරණය කරගන්න තියෙන කේත? නාද රටා තියෙනවා, සංගීතය තියෙනවා, ඡායාරූප තියෙනවා, බෑග්ග්‍රවුන්ඩ්ස් තියෙනවා, පසුතල තියෙනවා, ශබ්ද තියෙනවා, කටහඬවල් තියෙනවා, වර්ණ තියෙනවා. මේවා තමයි කේත. මේවා තමයි අපි විකේතකරණය කරගන්නේ අදහසක් විදිහට. දැන් මුද්‍රිත මාධ්‍යයේදී පුවත්පත් සංගරා ගත්තොත් මොනවද ඒ වගේ තියෙන කේත? රේඛා තියෙනවා, වර්ණ තියෙනවා, චිත්‍ර තියෙනවා, කාටුන් තියෙනවා, අකුරු තියෙනවා, ඡායාරූප තියෙනවා. මේවා තමයි කේත. මේවා තමයි අපි අදහසක් විදිහට විකේතකරණය කරගන්නේ. එතකොට ජනමාධ්‍ය මගින් ලැබෙන සංදේශ අපි ග්‍රහණය කරගන්නේ එමන් නැත්නම් විකේතකරණය කරගන්නේ මෙන්න මේ කේත වලින්. දැන් sannivedakayෝ තමන්ගේ සංදේශ කේත බවට පත් කරලා ඉවරයි. දැන් යනවා තුන්වෙනි රැල්ල. ඒකේ තියෙනවා දොරටු පාලකයෝ කියලා. ඉස්සර රජවාසලේ ප්‍රධාන දොරටුව ගාව එල්ලවල් දෙකක් මැද්දට දාගෙන දොරටු පාලකයෝ දෙන්නෙක් ඉන්නවා. මෙයාලගේ කාර්යය තමයි රජතුමාගේ අනුමැතියක් නැත්තම් රජවාසලේ දොරටුවෙන් කිසිම කෙනෙක්ට එන්න දෙන්නේ නැහැ. ඒතකොට පුතේ ජනසන්නිවේදනයේදීත් ඉන්නවා දොරටු පාලකයෝ කිහිප දෙනෙක්ම. එයාලගේ කාර්යය තමයි මොකද්ද sannivedanaya කරන්නේ, කොහොමද sannivedanaya කරන්නේ කියලා තීරණ ගන්න එක. ඒතකොට එයාලා කරන්නේ අර රජවාසලේ අය කරපු වැඩේ නෙවෙයි. එයාලා එන්න දුන්නේ නැත්තේ එළියේ ඉන්න අයටනේ. මෙයාලා ඇතුළේ ඉඳන් කිසිම දෙයකට එළියට යන්න දෙන්නේ නැහැ. එයාලගේ අනුමැතියක් නැත්තම්. දැන් sannivedakayෝ කේත බවට පත් කරන සංදේශ ඒ විදිහටම ග්‍රාහකයට යන්නේ නැහැ. ඊට කලින් දොරටු පාලකයෝ ඒවා බලනවා. ජනමාධ්‍ය ආයතනයක සංස්කාරකවරු, කළමනාකරුවෝ, ආයතන හිමිකරුවෝ මෙයාලට තමයි දොරටු පාලකයෝ කියලා කියන්නේ. මෙයාලා මේ සංදේශ පාලනය කරනවා. සමහර විට තමන්ගේ ජනමාධ්‍ය ආයතනයේ අරමුණු අනුව සංදේශ පාලනය වෙනවා. දැන් උදාහරණයක් විදිහට ජාතික රූපවාහිනිය ගත්තොත් ඒක රජයට අයිති රූපවාහිනී නාලිකාවක්නේ. එතකොට මේ නාලිකාවෙන් ලබා දෙන සංදේශ රජයට හිතකර දේවල් වෙන්න ඕනේ. ඒක තමයි එයාලගේ අරමුණ. දැන් උදාහරණයක් විදිහට රජය විවේචනය කරන, රජයේ සංවර්ධන කටයුතු විවේචනය කරන ප්‍රවෘත්තියක් නම් ප්‍රවෘත්ති සංස්කාරකවරයා ඒ සංදේශ ග්‍රාහකයට ලබා දෙන්න කලින් ප්‍රතික්ෂේප කරනවා. සමහර විට ජනමාධ්‍ය ආයතන හිමිකාරීත්වයේ උමනාවන් නිසාත් සංදේශ පාලනය වෙනවා. දැන් පෞද්ගලික මාධ්‍ය නාලිකාවක් ගත්තොත් එයාට නාලිකාව පවත්වාගෙන යන්න උදව් කරන්න දේශපාලකයෙක් නම් ඒ දේශපාලකයා විවේචනය කරන ප්‍රවෘත්ති විශේෂාංග එයා දාන්නේ නැහැ. විශේෂයෙන්ම පවතින රජයට පක්ෂපාතී නාලිකාවක් නම් රජය අපහසුවටපත් කරන කිසිම දෙයක් එයා දාන්නේ නැහැ. සමහර විට අනුග්‍රාහකත්වයේ ඕමනාවන් අනුවත් සංදේශ පාලනය වෙනවා. මොකද ජනමාධ්‍ය රඳා පවතින අනුග්‍රාහකත්වයේ මත. දැන් පුවත්පත් සංග්‍රහ ගත්තොත් ඒ වගේ මුදල් උපයන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පාඨකයාට සංදේශ දීලා පාඨකයාගෙන් මුදල් ලබා ගන්න පුළුවන්. ඒ සංදේශ එක්ක අනුග්‍රාහකයන්ගේ වෙළඳ දැන්වීම් ටිකක් දාලා එවලා එයාලගෙන් සල්ලි ගන්නත් පුළුවන්. දැන් හිතෙන්නේ නැද්ද පිටු ගොඩක් තියෙන පත්තරයක් ඇයි සාමාන්‍ය මුදලකට දෙන්නේ කියලා? එයාලා පාඨකයන්ගෙන් උපයන මුදලට වඩා වැඩි මුදලක් උපයනවා අර අනුග්‍රාහකත්වය දෙන වෙළඳ දැන්වීම් වලින්. ඒතකොට ගුවන් විදුලිය, රූපවාහිනිය ගත්තොත් එයාලට පාඨකයන්ගේ මුදල් ලැබෙන්නේ නැහැ. දැන් ඔයාලගේ ගෙදර තියෙන ටීවී එක, රේඩියෝ එක අහන්න ඔයාලා මේ මාධ්‍ය ආයතන වලට මුදල් ගෙවන්නේ නැහනේ. එයාලා මුදල් උපයන්නේ වෙළඳ දැන්වීම් වලින්. ඒතකොට මේ අනුග්‍රාහකත්වය කියන දේ ජනමාධ්‍ය ආයතන වලට හරිම වැදගත්. උදාහරණයක් ගත්තොත් තමන්ගේ රූපවාහිනී නාලිකාවට වෙළඳ දැන්වීම් දීලා වැඩිම මුදලකින් අනුග්‍රාහකත්වය සපයන්නේ එක්තරා නූඩල්ස් ආයතනයකින් නම් එයාලගේ නූඩල්ස් වල රසකාරක, පිළිකාකාරක තියනවා කියලා කවුරු හරි ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා තියෙනවා නම් ඒ නිවුස් එක දාන්න දෙන්නේ නැහැ. මොකද ඒ නිවුස් එක දැම්මොත් අර ආයතනෙන් දෙන වෙළඳ දැන්වීම් ටික නවත්තනවා. තමන්ගේ ආයතනයට තමයි මිලියන ගානක පාඩුවක් සිද්ධ වෙන්නේ. සමහර විට නියාමන පද්ධතීන්ගේ සීමාවන් අනුවත් සංදේශ පාලනය වෙනවා. රූපවාහිනී චිත්‍රපටියක් පෙන්වනවා නම් ඒකේ මත්ද්‍රව්‍ය ගැනීමේ දර්ශන පෙන්වනවා නම් ඒවා එහෙම් පිටින්ම දාන්න බෑ. ඒක රජයේ නියාමනයක්. එතකොට සංස්කාරකවරයා ඒක එඩිට් කරලා ඒ දර්ශන අපැහැදිලි කරන්න ඕනේ විකාශය කරන්න කලින්. සමහර විට ග්‍රාහකයන්ගේ පොදු ඉල්ලීම් අනුවත් සමහර සංදේශ පාලනය වෙනවා. අපි ගුවන් විදුලි නාලිකාවක් ගත්තොත් තමන්ගේ ග්‍රාහක පිරිස පොදුවේ ඉල්ලන්නේ අලුත් සින්දු නම් පරණ සින්දු දාන්න දෙන්නේ නැහැ. අලුත් සින්දු තමයි දාන්නේ. හරි. ඊළඟට යනවා හතරවෙනි රැල්ල. ඒකේ තියෙනවා ජනමාධ්‍ය කියලා. ජනමාධ්‍ය කියන්නේ මොනකටද? අපි දන්නවා ජනමාධ්‍ය කොටස් දෙකකට බෙදෙනවා. මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය කියලා. රූපවාහිනිය,
ගුවන් විදුලිය, පුවත්පත්, සංගරා මේවා තමයි ජනමාධ්‍ය. ඒතකොට ජනසන්නිවේදනය සිද්ධ වෙන්නේ මොන අයින්ද? ජනමාධ්‍යයන්ගෙන්. දැන් ඔන්න sannivedakayo තමන්ගේ සංදේශ කේත බවට පත් කරලා සංදේශ නිර්මාණය කරනවා. ඒ සංදේශ යනවා දොරටු පාලකයන්ට. දොරටු පාලකයන්ගෙන් අනුමැතිය ලැබිලා ඔන්න දැන් ජනමාධ්‍ය වලින් සම්ප්‍රේෂණය වෙනවා. ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාර වලින් ගුවන් විදුලිය සම්ප්‍රේෂණය වෙනවා. රූපවාහිනී සම්ප්‍රේෂණාගාර වලින් රූපවාහිනිය සම්ප්‍රේෂණය වෙනවා. පුවත්පත් ටික මුද්‍රණය වෙලා පාඨකයා අතට යනවා. ඊළඟට යනවා පස්වෙනි රැල්ල. ඒකේ තියෙනවා නියාමකයෝ කියලා. කවුද මේ නියාමකයෝ කියලා කියන්නේ? කෙලින්ම මාධ්‍ය ආයතනත් එක්ක සම්බන්ධ නැති වුණත් මාධ්‍ය කටයුතුත් එක්ක සම්බන්ධ වෙන ඒව පාලනය කරන බාහිරව ඉන්න පිරිසකට අපි කියනවා නියාමකයෝ කියලා. දැන් එයාලා දාන නීති රෙගුලාසි කොන්දේසි නිසා සංදේශ යම්කිසි පාලනයකට ලක් වෙනවා. උසාවිය, මැතිවරණ කොමිසම, පුවත්පත් පැමිණිලි කොමිසම, වෘත්තීය සංවිධාන, ග්‍රාහක අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන, රාජ්‍ය කොමිෂන් සභා මේ සියලුම දෙනා අයිති වෙන්නේ නියාමකයෝ යටතට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ජනාධිපතිවරණයකදී රාජ්‍ය මාධ්‍ය එක අපේක්ෂකයෙකුට විතරක් වැඩියෙන් කාලය වෙන් කරනවා නම් මැතිවරණ කොමිසමට බලය තියෙනවා හැම අපේක්ෂකයටම සමාන වේලාවක් දෙන්න ඕනේ කියලා නියාමනයක් කරන්න. දැන් අපි පහුගිය ජනාධිපතිවරණෙදි දැක්ක මේ වගේ සිදුවීමක්. මැතිවරණ කොමසාරිස් කිව්වා රාජ්‍ය මාධ්‍යවලට අපි අනිවාර්යයෙන්ම නියාමනය කරනවා සමාන වේලාවල් දෙන්න හැමෝටම කියලා. හැබැයි පෞද්ගලික මාධ්‍යවලට අපිට නියාමනයක් දෙන්න බැහැයි කියලා. දැන් මේ පහුගිය කාලේ ඔයාලා දකින්න ඇති ජෝර්ජ් ස්ටුවර්ට් කියන ආයතනයෙන් සිරසට වාරණ නියෝගයක් දානවා අධිකරණයට ගිහිල්ලා. ඒ සිරසෙන් ඒ ආයතනයේ ප්‍රධානියා ටීවී දරණ අයිති දිලිත් ජයවීර මහත්මයාට විරුද්ධව අපහාසාත්මක දෙයක් වාර්තා කළා කියලා. එතකොට කාට හරි කෙනෙකුට අපි කියමු දේශපාලකයෙකුට අපහාසාත්මක අසත්‍ය දෙයක් පුවත්පතක පළ වුණා නම් එයාට පුළුවන් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා පුවත්පත් පැමිණිලි කොමිසමට ගිහින් ඒ පුවත්පතට එරෙහිව කටයුතු කරන්න. සමහර විට නඩු කටයුත්තකරුණත් යන්න පුළුවන්. හරි. එතකොට දැන් sannivedakayo තමන්ගේ සංදේශ කේත බවට පත් කරලා දොරටු පාලකයන්ගේ අනුමැතිය ලැබිලා ජනමාධ්‍ය වලින් සම්ප්‍රේෂණය වෙලා එළියිඳන් බලන් ඉන්න නියාමකයන්ගේ රෙගුලාසි කොන්දේසි වලට සමහර විට යටත් වෙලා ඉවරයි. ඊළඟට යනවා 6 වෙනි රැල්ල. ඒකේ තියෙනවා පෙරහණු කියලා. මොනවද මේ පෙරහණු කියලා කියන්නේ? ජනමාධ්‍ය සංදේශ අවබෝධ කරගන්න, පිළිගන්න, ප්‍රතික්ෂේප කරන්න, මතක තියාගන්න, ග්‍රාහකයෝ යොදා ගන්න එයාලගේ අත්දැකීම් පසුතලයට අපි කියනවා පෙරහණු කියලා. මේ ජනමාධ්‍ය වලින් දෙන සංදේශ ඔක්කොම ග්‍රාහකයන්ට යනවද? නැහැ. මේවා ෆිල්ටර් වෙලා තමයි යන්නේ. දැන් රූපවාහිනියේ ක්‍රිකට් මැච් එකක් පෙන්නනවා නම් අපි ක්‍රිකට් වලට කැමති නැත්තම් අපි ඒක බලන්නේ නැහනේ. ඒතකොට ඒ සංදේශය අපිට ලැබෙන්නේ නැහැ. රූපවාහිනී නාලිකාවක අපි අකමැති දේශපාලන මතවාදයක් ගැන කතා කරනවා නම් අපි වෙන channel එකක් දානවනේ. එතකොට අපිට ඒ සංදේශය ලැබෙනවද? නැහැ. අපිට පත්තරයක් ගන්න සල්ලි නැත්තම් අපිට පත්තරෙන් දෙන සංදේශ කියවන්න ලැබෙන්නේත් නැහැ. අපේ ගෙදරට කරන්ට් එක නැත්තම් අපිට රූපවාහිනිය බලන්න බෑ. එතකොට අපිට රූපවාහිනියෙන් ලැබෙන සංදේශ ලැබෙන්නේත් නැහැ. රූපවාහිනියේ දෙමළ චිත්‍රපටයක් යනවා නම් සිංහල සබ්ටයිටල් නැතුව අපි දෙමළ භාෂාව දන්නේ නැත්තම් අපිට ඒක තේරුම් ගන්න බෑ. ඒ වගේම ග්‍රාහකයන්ට මාධ්‍ය සාක්ෂරතාවය නැත්තම් ඒත් සංදේශ තේරුම් ගන්න බෑ. මේ විදිහට ෆිල්ටර් වෙලා තමයි අපිට සංදේශ ලැබෙන්නේ. ඊළඟට යනවා 7 වෙනි රැල්ල. ඒකේ තියෙනවා ග්‍රාහක ක්ෂේත්‍ර කියලා. දැන් කාටද ග්‍රාහක ක්ෂේත්‍ර කියලා කියන්නේ? ජනමාධ්‍ය වලින් දෙන සංදේශ ග්‍රහණය කරගන්න අයට. ජනසන්නිවේදනයේදී ග්‍රාහක ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් ඉන්නවා. එයාලා එකම ආගමක මිනිස්සු නෙවෙයි, එකම ජාතියක මිනිස්සු නෙවෙයි, එකිනෙක අඳුරන මිනිස්සු නෙවෙයි, එක විදියට හිතන පතන මිනිස්සු නෙවෙයි. එයාලා පුළුල් ප්‍රදේශයක විසිරීලා ඉන්න විෂම ජාතිය පිරිසක්. ඔන්න දැන් ජනමාධ්‍ය වලින් දෙන සංදේශ ටික ග්‍රාහකයාට ලැබිලි ඉවරයි. ඊළඟට යනවා අවසාන රැල්ල. ඒකේ තියෙනවා බලපෑම කියලා. අපි දන්නා ඕනම sannivedana ක්‍රියාවලියක අරමුණ තමයි ග්‍රාහකයාට යම්කිසි බලපෑමක් සිද්ධ කරන එක. ඒක චර්යාත්මක බලපෑමක් වෙන්නත් පුළුවන්, ආකල්පමය බලපෑමක් වෙන්නත් පුළුවන් කියලා අපි දන්නවා. එතකොට ජනසන්නිවේදන ක්‍රියාවලියදීත් sannivedakayoන්ගේ අරමුණ තමයි ග්‍රාහකයන්ට කිසියම් බලපෑමක් සිද්ධ කරන එක. සමහර විට ඒක පෙළඹවීමක් වෙන්නත් පුළුවන්. ඒ බලපෑම දෙආකාරයකින් වෙනවා. පළවෙනි එක සමාජය කෙරෙහි බලපෑමක් ඇති කරනවා. දෙවෙනි එක පුද්ගලයා කෙරෙහි බලපෑමක් ඇති කරනවා. ඒක නම් මම වැඩිදුරට කතා කරන්නේ නැහැ. මොකද අපි sannivedana මූලිකාංග වලදී බලපෑම ගැන ඇති වෙන්න කතා කරලා තියෙන නිසා. දැන් රැලි ටික කතා කරලා ඉවරයි. දැන් ඔයාලට පේනවා ඇති
ග්‍රාහක ක්ෂේත්‍රවල ඉඳන් ඊතල ටිකක් යනවා sannivedakayo ළඟට. ඒකේ තියෙනවා ප්‍රතිපෝෂණය කියලා. අපි දන්නවා ප්‍රතිපෝෂණය කියලා කියන්නේ sannivedakයේ ග්‍රාහකයෙක්ට සංදේශයක් ලබා දුන්නාම ග්‍රාහකයා sannivedakයට ලබා දෙන ප්‍රතිචාරයට කියලා. අපි දන්නවා sannivedana ක්‍රියාවලියක් සාර්ථක වෙන්න ප්‍රතිපෝෂණය ඉතාමත්ම වැදගත් කියලා. ඒ ප්‍රතිපෝෂණය කොටස් දෙකකට බෙදලා අපි කතා කළා සක්‍රීය ප්‍රතිපෝෂණයයි ප්‍රමාදී ප්‍රතිපෝෂණයයි කියලා. එතකොට ජන sannivedanෙදිත් මේ දෙවිධයටම ප්‍රතිපෝෂණය ලැබෙනවා. දැන් පුවත්පතක පළවුණු ලිපියක අඩුපාඩුවක් අපිට එයාලට කියන්න වෙන්නේ ලියුමක් දාලා. එතකොට ඒක ප්‍රමාදී ප්‍රතිපෝෂණයක්. රූපවාහිනී වැඩසටහනකට අපිට අදහසක් දක්වන්න පුළුවන්. ඒ වෙලාවෙම දුරකථන ඇමතුමක් අරගෙන ඒක සක්‍රීය ප්‍රතිපෝෂණයක්. හරි. ඊළඟට ඔයාලට පේනවා ඇති මැද ඉඳන් ඒ කියන්නේ sannivedakayoන්ගේ ඉඳන් බලපෑමට යනකම් යනවා ඊතල ටිකක්. ඒකේ තියෙනවා මාධ්‍ය විස්තරණය කියලා. මාධ්‍ය විස්තරණය කියලා කියන්නේ මාධ්‍ය යම් දෙයක් ගැන වැඩි අවධානයක් යොමු කරන එකට. ඒක පුද්ගලයෙක් ගැන වෙන්න පුළුවන්, යම්කිසි සිදුවීමක් ගැන වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ කාලෙදී මාධ්‍ය වැඩිපුරම අවධානයක් දෙන්නේ මොකටද? කොරෝනා වසංගතයට. දැන් කොරෝනා ගැන තමයි නිවුස් වල හැමතිස්සෙම කියන්නේ, වැඩසටහන් වල කියන්නේ, පත්තර පිටු ගණන් ලියලා තියෙන්නේ කොරෝනා ගැන. දැන් ගම් වතුර කාලෙට ගම් වතුර ගැනමයි කියන්නේ. සුනාමිය ආපු කාලේ සුනාමිය ගැනමයි කියන්නේ. දැන් කැලණි ගඟ දෙබෑ කරගෙන ණයෙක් ආවම ඒ ගැනමයි කියන්නේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලුණාට පස්සේ ඒක ගැනමයි මාධ්‍ය වලින් කියන්නේ. ඒතකොට මේ වගේ එක සිදුවීමකට වැඩි අවධානයක් දෙනකොට ඒ මාධ්‍ය ඒ දිහා බලන දෘෂ්ටි කෝණයත් වෙනස් වෙනවා. දැන් කැලණි ගඟ දෙබෑ කරගෙන නාගයෙක් ආවම දෙරණෙන් කියනවා මේක ඇත්තක් කියලා. සිරසෙන් ඒක ප්‍රතික්ෂේප කරලා කියනවා මේක ඇත්තක් නෙවෙයි මේක මිත්‍යාවක් කියලා. එතකොට මේ දෙකේම මැද තියෙන අන්තර්ගතය කියලා කියන්නේ sannivedakayoන්ගේ ඉඳන් ග්‍රාහකයොන්ට යන සංදේශයට. ඊළඟට ඔයාලට පේනවා ඇති පහලින් තියෙනවා කිරිබත් කොටුවක් වගේ එකක් මැදින් අන්තර්ගතය paludu කරලා තමයි තියෙන්නේ ඉරි ටිකක් ගහලා. ඒක නම් කරලා තියෙනවා මාධ්‍ය විකෘතිය සහ ഘോഷාව කියලා. මාධ්‍ය සංදේශ සමහර විට අපිට ලැබෙන්න පුළුවන් ඒකේ තියෙන අන්තර්ගතය විකෘති කරලා. සමහර විට ඇත්ත බොරු කරලා. ඒතකොට නිසියාකාර විදිහට අපිට සංදේශ ලැබෙන්නේ නැහැ. සමහර විට මාධ්‍ය බාධා ඇති වෙන්න පුළුවන්. අපිට හරියට රූපවාහිනිය බලන්න සිග්නල් ඇති වෙන්න පුළුවන්. පත්තරයක අකුරු අපිට හරියට පේන්නේ නැති වෙන්න පුළුවන්. අර්ථ බාධා ඇති වෙන්න පුළුවන්. තේරුම් ගැනීමේ නොහැකියාවල් ඇති වෙන්න පුළුවන්. පාරිසරික බාධක ඇති වෙන්න පුළුවන්. මේ සියලුම විදිහට සංදේශයේ අන්තර්ගතය අපිට නිසියාකාරයෙන් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි මේ අන්තර්ගතය කියන කොටස paludu කරලා තියෙන්නේ. හරි. මේක තමයි ජන sannivedana ක්‍රියාවලිය සරලවම විග්‍රහ කරලා තියෙන හබ්බාකෘතිය. මේ රූප සටහන බිත්තිය ගැහුවාම ඔයාලට මතක් වෙන්න ඕනේ මේ මූලිකාංග වලින් කියන්නේ මෙන්න මේ දේවල් ගැන කියලා. මේක නව විෂය නිර්දේශයට අලුතින්ම ආපු ආකෘතිය. ගොඩක් ළමයි කියනවා මේක අමාරුයි කියලා. මම දන්නේ නැහැ මොකක්ද අමාරු කියලා. මහත් තාම හොයනවා මොකක්ද අමාරු කියලා.